අයිවන් කට්ටිය හැමෝටම මම වැහෙනවා ඇති කියලා හිතනවා. ඒක පැමිණීම ගොඩක් අඩු වෙලා වගේ මම හිතන්නේ දැන් ගොඩක් කට්ටිය නින්දට ගිහිල්ලා තියෙ කියන්නේ එහෙමද? මම වැහෙනවනේ හැමෝටම. හරි වැඩ ආරම්භ කරමු එහෙමනම්. මම හිතන කට්ටිය කොහමල්ලා සම්බන්ධ වෙලා ඇති වෙනදා යන කට්ටිය ගොඩක් කට්ටිය ඉන්නවා වගේ. ඔව්. හරි. එදා අපි වැඩේ නතර කරද්දී අන්තිම බ්‍රහස්පතින්දා අපි කතා කරේ බහුවස්ත්‍ර ගැන. ඒ අනුව මම බහුවස්ත්‍ර හැඳින්වීම කරා. බහුවස්ත්‍ර වල අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය වෙන පොදු සූත්‍රයක් ගොඩනගා ගත්තා. ඒක තමයි අවසානයේ කතා කරේ. ඊට අමතරව මම අන්තිම වශයෙන් අන්තිමටම මට මතක විදියට මම කිව්වා ඔයගලන්ට ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව කීයද කියන එක. හරි. එතනින් තමයි වැඩ නතර කරේ. අද දවසේ තුල අපිට කතා කරන්න තියෙනවා අපි අර මුලින් මතක් කරපු සවිදි බහුවස්ත්‍ර ගැන සවිදි බහුවස්ත්‍ර ගැන තියෙන ගණනය කිරීම ගැන අද දවසේ බලන්න තියෙනවා. එතනින් එතකොට බහුවස්ත්‍ර පාඩම අවසන් වෙනවා. මම ගෙදර වැඩ විදියට අචුපතේ කරන්නයි කියලා කිව්වා. පුනරීක්ෂණ අභ්‍යාසය ඒත් එක්කම කතා කරන්න කිව්වා පළවෙනි අභ්‍යාසය. මම හිතන්නේ 25යි එක. එතනින් තමයි හෝම්වර්ක් නතර වුණේ අන්තිම බ්‍රහස්පතින්දා තුල. එහෙම නේද? හරි. වැඩ ආරම්භ කරමු එහෙනම් මුලින්ම පුනරීක්ෂණ අභ්‍යාසයේ පොඩි වැඩක් තිබ්බා. ඒකෙන් වැඩේ පටන් ගමු. හරි. මම මුලින් බලන්න එහෙනම් පුනරීක්ෂණ වැඩේ මම හිතනවා අපේ ළමයි වැඩ ටික සම්පූර්ණ කරලා ඇති. තව වැඩි වෙලාවක් ඉන්නේ අද දවසේ. හරි චූටි වෙලාවක් තියෙන්නේ. නිදිමත නැතුව අවධානය එක තැනක තියාගෙන වැඩ ටික කරගෙන යමු. හරිද? ගොඩක් කට්ටියට ප්‍රශ්න තියෙන නිසා මේ වෙලාවට පන්තිය පටන් ගත්තේ. මොකද හැමෝටම වගේ 9:00 වෙනකන් ඉස්කෝලේ පන්ති දාලා තියෙනවා අනිත් පන්ති තියෙනවා. ඒ නිසා තමයි 10ට පටන් ගත්තේ. මට විශ්වාසයි අනිවාර්යෙන් මම හැර වෙනත් අය 10න් පස්සේ පන්ති කරන්නේ නැතුව ඇති කියලා. 10ට පන්ති පටන් ගන්න නැත්තේ මම විතරක් වෙන්නේ. ඒ නිසායි 10ට උලන්න පන්ති පටන් ගත්තේ. හරිද? නැත්නම් එක්කෙනෙක් හරි හැලෙන හින්දායි 10ට පන්ති පටන් ගත්තමු කියලා පටන් ගත්තා. හරිද? හොඳයි. ඒ නිසා ඉතිරි පැය එකමාර තුල වැඩි කාලයක් කරන්නේත් නැහැ. මම 11මාර වෙද්දි ගානට ඉවර කරන්නම්. හරිද? ඒ නිසා චුට්ටක් 19 තව මාසෙකින් 10 වසරට යන ළමයි අනිවාර්යෙන් ඔය 11මාර කියන වෙලාවක් නොවෙන්න ඕනේ හැමෝටම. හරිද? හරි. රත්නායකත් අද ඉන්නවා. මම හිතන රත්නායක ගිය සතිය තුල හිටියේ නැත. බ්‍රහස්පතින්ද හිටියේ නැත. වැඩ ටික සම්පූර්ණ කරගන්න නැති කියලා හිතනවා. එන්න බැරි වෙච්ච කට්ටිය. හරි. පුනරීක්ෂණ අභ්‍යාසයේ පටන් ගමු එහෙනම් බහුවස්ත්‍ර යටතේ. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ කියනවා අපිට පහත දී ඇති රූප අතරින් උත්තල බහුවස්ත්‍ර ටික. මම කියව උත්තල බහුවස්ත්‍ර හැඳින්වීමේදී මොකක්ද? යම් බහුවස්ත්‍රයක් තුල අභ්‍යන්තර කෝණවල විශාලත්වය අභ්‍යන්තර කෝණයක විශාලත්වයේ සෑම විටම අංශක 180කට වඩා අඩු වෙනවා නම් ඒ කියන්නේ සරල කෝණයකට වඩා අඩු වෙනවා නම් එවැනි බහුවස්ත්‍ර උත්තල බහුවස්ත්‍ර කියනවා. හරි. හොඳයි. ඒ අනුව එහෙමනම් අපිට උත්තල බහුවස්ත්‍ර විදිහට ගන්න පුළුවන් අංක 1 රෝමාංක 1 ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව රෝමාංක 2 ගන්න පුළුවන්. රෝමාංක 3 ගන්න බෑ පරාවර්ත කෝණයක්. ඒ නිසා ඒක අවතල බහුවස්ත්‍රයක් වෙනවා. එහෙනම් රෝමාංක 1 රෝමාංක 2 රෝමාංක 3 බෑ. රෝමාංක 4 පුළුවන්. රෝමාංක 5 ගන්නත් බෑ. මෙන්න එහෙමනම් ගන්න පුළුවන් රෝමාංක 3. රෝමාංක 1යි රෝමාංක 2යි රෝමාංක 4යි. අනිත් දෙක ඇවිල්ලා අවතල බහුවස්ත්‍ර වෙනවා. ඇයි ඒවට අවතල බහුවස්ත්‍ර කිව්වේ? එක් අභ්‍යන්තර කෝණයක් හරි පරාවර්ත කෝණයක් අංශක 180කට වඩා වැඩි කෝණයක් පිහිටනවා නම් බහුවස්ත්‍රයක් තුළ ඒවා අපි කියනවා කිව්ව මොකක් කියලාද? අවතල බහුවස්ත්‍ර කියලා. එහෙනම් උත්තල බහුවස්ත්‍ර 3යි තියෙන්නේ රෝමාංක 1 රෝමාංක 2 රෝමාංක 4. මොකෝ කට්ටිය වැඩේ හරිද? මම හිතනවා සාර්ථක ඇති කියලා. හරි දේවශාත් මොකදද? රඹු කැල්ල වැඩේ හරි. හොඳයි. ගොඩක් කට්ටිය වැඩේ සාර්ථකයි. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට අදාළව. ඔෂාදි හරි. ප්‍රශ්නාංක 2ට අදාළව. ප්‍රශ්නාංක 2ට අදාළව. හොඳයි. පාද සඳහන් ප්‍රකාශන අතරින් නිවැරදි ඒවා. හරි. නිවැරදි ප්‍රකාශන. පාද 7ක් ඇති බහුවස්ත්‍රයේ සප්තාශ්‍රයක් විදියට. ඒ කියන ප්‍රකාශයේ හරි. ඒ කියන ප්‍රකාශයේ හරි.
B කියන ප්‍රකාශය ගත්තොත් ඕනෑම බහුවර්ෂයක අභ්‍යන්තර කෝණ ගණන එහි පාද ගණනට සමාන වේ. මොකද කියන්නේ? අභ්‍යන්තර කෝණ 3ක් තියෙනවා නම් පාද ගාණක් 3යි. අභ්‍යන්තර කෝණ 4ක් තියෙනවා නම් ඒ කියන්නේ පාද ගාණක් 4යි. අභ්‍යන්තර කෝණ 5ක් තියෙනවා නම් ඒ කියන්නේ පාද ගාණක් 5යි. එහෙනම් මේ ප්‍රකාශයත් හරි. දෙවෙනි ප්‍රකාශයත් හරි. තුන්වෙනි ප්‍රකාශය ගත්තොත් පාද සියල්ලම එකිනෙකට සමාන වන බහුවර්ෂ සවිධි බහුවර්ෂ වේ. C කියන ප්‍රකාශය. හරි නේද? 3 මොකද කියන්නේ? හරිද වැරදිද? විනෝප මොකද හිතන්නේ? හරිද වැරදිද? මෙත්මි මොකද හිතන්නේ? හරිද වැරදිද? හරි. හිරන්නේ කියනවා හරි. අයිමි වෙනස් තැනක ඉන්නවා. හර්ෂණිත් හරි කියනවා. ඔෂාදිත් හරි කියලා කියනවා. දිව්‍ය මොකද කියන්නේ? මිනිහා සම්බන්ධ වෙලාද නැද්ද? සම්බන්ධ වෙලානේ. ඔව්. භාෂි මොකෝ හිතන්නේ? ඊතර හොඳයි. ස්වාංශිත් කියනවා ඔව් කියලා. හොඳයි. ඔක්කොමල කියනවා හරි කියලා. සනුල හරි. මෙත්මි මොකද කියන්නේ නැද්ද? මොකද හිතන්නේ? බුලත් සිංහලත් හරි කියලා කියනවා. ඔක්කොමල හරි කියන උත්තරය තමයි කියන්නේ. භාෂිත් කියනවා හරි කියලා. දුල්මිනි මොකද තත්ත්වය? සදීෂ ඔව් සදීෂත් කියනවා හරි කියන තැන. හොඳයි. සඳුකමා වෙන තැනක ඉන්නේ. අමයත් කියන වෙන තැනක ඉන්නේ. තුන් දෙනෙක් මට වැරදි කියලා කියනවා. අනිත් ඔක්කොමල හරි කියන තැන ඉන්නේ. නමක් නැති කෙනෙක් ඉන්නවා පුළුවන් නම් නම නේම් රීනේම් කරගන්න ඕගොල්ලෝ ෆෝන් එකේ නමයි මට වැටෙන්නේ මම දන්නේ නැහැ ඒක කවුද කියලා. හොඳයි. දුල්මිනි කියනවා හරි කියලා. භාෂිය වෙන තැනකට ගිහිල්ලා තියෙනවා පාර. හොඳයි. අයි මේ අවධානයෙන් ඉඳලා දෙනවා. හොඳයි. ඒ ප්‍රකාශය වැරදි ළමයි හරි නෙවෙයි. ඒ ප්‍රකාශය වැරදි. ඔක්කොමල හරි කියන උත්තරේ තමයි ආනල විද්‍යාලයේ ඔක්කොමල හරි කියන දන්න තමයි හිටියේ. ආනල විද්‍යාලයේ වැරදි. එතකොට ඒ ප්‍රකාශය වැරදි. හොඳයි. අයි මේ විතරක් වෙනස් උත්තරයක් දුන්නා. මොකක්ද හේතුව? හරි දිගට එන්න ඕන වෙනස් උත්තරයක් දුන්නා. මොකක්ද හේතුව? පාද විතරක් සමාන වෙච්ච පළියට මම කිව්වද සවිධී කියලා? බලන්න මම ඔයාලට ලියාගන්න කිව්ව තරු අංක 2 හෝ 3 කියවලා බලන්න මම මොකද්ද සවිධි බහුවර්ෂ කිව්වේ කියලා. සවිධි බහුවර්ෂ කියලා කිව්වේ පාද මෙන්ම කෝණ දෙකිනෙකට සමාන වූ. පාද විතරක් සමාන වෙච්ච පළියට ඒක සවිධි බහුවර්ෂයක් වෙන්නේ නැත. පාද සියල්ල සමාන වෙච්ච පළියට වෙන්නේ නැත. පාද විතරක් නෙවෙයි කෝණත් සමාන වෙනවා නම් අන්න එහෙමනම් විතරයි සදීෂ ඒක සවිධි වෙන්නේ. බලන්න මම ලියලා නැද්ද එහෙම කතාවක් කියලා. දැන් ඔක්කොමලා හිතන්නේ හරි පාද සමානයි. ඒ කියන්නේ ඒක සවිධි බහුවර්ෂයක් තමයි කියලා. ඒක කෝණ සමාන නම් ඒක සවිධි බහුවර්ෂ. එහෙම බෑ. පාද විතරක් නෙවෙයි කෝණ විතරක් නෙවෙයි පාදයි කෝණයි දෙකම එකිනෙකට සමාන වෙන්න ඕන. එහෙමනම් විතරයි ඒක සවිධි බහුවර්ෂයක් වෙන්නේ. හරිද ළමයි? දැන් පැහැදිලිද? දුල්මිනිට මොකක්ද ඒක වැරදෙන්න හේතුව කියලා? හරි. රෝමාංක C කොටස හරි. D එක බහුවර්ෂයක x ශීර්ෂයක D අභ්‍යන්තර කෝණේ හා බාහිර කෝණේ එකතුව අංශක 180කි. ඔන්න අද දවසේ අපිට ඊළඟට හම්බ වෙන වැදගත් කාරණයක් ඕක. මොකද හිතන්නේ? D කියන ප්‍රකාශය. හරිද වැරදිද? D කියන ප්‍රකාශය. අපි නිකන් බහුවර්ෂයක් හිතමු අපි ත්‍රිකෝණයක් හිතමු. ඔන්න එක මුල්ලක් තියෙනවා. මම මේ මුල්ලේදී ඔන්න බාහිර කෝණයක් හදා ගන්නවා පාදයක් දික් කිරීම තුලින්. ඒතකොට මේක ඇවිල්ලා A කියන්නේ අභ්‍යන්තරේ මේ ඇවිල්ලා අභ්‍යන්තරේ පාදයෙන් දික් කිරීමෙන් හැදෙනවා නම් B කියලා කෝණයක් ඒ ඇවිල්ලා බාහිර. මේ තර්කය දැන් හිතලා බලන්න. ඒ ප්‍රකාශයේ හරිද වැරදිද කියලා ඔය රූප සටහන ඇසුරෙන් හිතලා බලන්න. හරිද වැරදිද? එක් ශීර්ෂයකදී සෑදෙන අභ්‍යන්තර කෝණයත් බාහිර කෝණයත් දෙන්නගේ එකතුව අනිවාර්යෙන් කීයද? අංශක 180. මොකද මේක සරල රේඛාවක්. සරල කෝණයක් හට ගන්නවා. එතකොට ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒක මොකක් වෙන්න ඕනේද? 180ක් වෙන්න ඕනේ. එහෙනම් D කියන ප්‍රකාශය ළමයි හරි. D කියන්නේ හරි. E කියන ප්‍රකාශය බලමු. E කියන ප්‍රකාශය ගත්තොත් දශාශ්‍රයක අභ්‍යන්තර කෝණ 11ක් ඇත. දශාශ්‍රය කියන්නේ පාද 10ක් තියෙනවා කියන එක. එතකොට අභ්‍යන්තර කෝණ 11ක් තියෙනවද? ඒක වැරදිනේ යන්නේ. ඒක පැහැදිලි හැමෝටම. F එක ගත්තොත්
අන්තිම එක චතුරස්‍රයක බාහිර කෝණයික්‍ය අංශක 180කි. මොකද කියන්නේ? අවසාන ප්‍රකාශයේ F එක. ඒක හරිද? මම අන්තිම තරුව ඔයගලන්ට පන්ති ඉවර කරන්න ඕන මෙන්න තියලා කිව්වා. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල ඓක්‍ය සෑම විටම අංශක 360කි කියලා. එහෙනම් ඉතින් මේ ප්‍රකාශය වැරදි නේ යන්නේ. එහෙනම් F එක වැරදි. ඔන්න එහෙමනම් හරි වැරදි ටික. ඒගොල්ලෝගේ තෝරන්නයි තියෙන්නේ. ඕන මම හරි වැරදිම දැම්මා. ඒක බාහිර කෝණ එකතුව 180ක් නෙවෙයි 360ක් වෙන්න ඕන. හරි. ඔන්න කොන්ඩිෂනේ දෙවෙනි ගැටලුව. මම හිතනවා කට්ටිය පිළිවෙලකට වැඩේ වෙන්නේ නැති වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒව හරි ගස්ස ගන්න නැති දැන් කියලා. හරිද? බිහඳු හරිනේ. බිනු හරිද? හරි. අවිෂ්ක වැඩේ හරියද කියලා හිතනවා. අන්තිම කාරණේ අපිට කෝණ සෙවීමක් තියෙනවා අභ්‍යන්තර කෝණවල විශාලත්ව ගණනය කිරීම. හරි. කරන්න වැඩේ හරි. හරි. මම ප්‍රශ්නාංක 3ට යන්නම් එහෙමනම්. රෝමාංක 1 ත්‍රිකෝණයක් පිළිබඳව දීලා තියෙනවා. ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 180ක් කියන එකත් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 360ක් කියන එකත්. ඒ කාරණා දෙක ඔස්සේ තමයි ඔය කෝණ සෙවීම් ටික හොයාගන්න තියෙන්නේ අපිට. එහෙනම් පළවෙනි එක ගත්තොත් අභ්‍යන්තර කෝණ තුන දීලා තියෙනවා එකක් 70යි 70යි අනික A කියලා. එහෙනම් මම නිකම් උත්තරේ දාන්න නැතුව ඔයගොල්ලෝ කරලා ඇති කියලා හිතනවා ක්‍රමය. මේ කියන කෝණ තුනේ එකතුව සමාන අංශක 180ට මෙන්න සරල සමීකරණයක් ගොඩනගාගත්තේ. 70 70 එකතු කරගන්න පුළුවන් ළමයි අංශක 140යි. දැන් අපි සමීකරණ ආකාර දෙකම කරලා ඉවරයි. සරල සමීකරණ විසඳීම්, සමගාමී සමීකරණ විසඳීම් කරලා ඉවරයි. දැන් ඉතින් මොක විසඳන එක අපි කට්ටියට අමාරු දෙයක් නෙවෙයි ඉතින්. එහෙනම් ධන 140 තල්ලු කරා අනිත් පැත්තට. ඔයාලා දන්නවා මොකද වෙන්නේ කියන එක. ඒ අනුව පළවෙනි කතාවට අදාළව පිළිතුර එවි අපිට A සමානයි ධන 40ක් කියලා. ඔව්නේ. අංශක 40ක් එවි. දෙවෙනි කාරණයක් ඒ වගේමයි රෝමාංක 2 කෝණ තුන දීලා තියෙන එකක් x අනික 2x අනික ඇවිල්ලා අංශක 120යි. මේ කියන කෝණ තුනේ එකතුව අංශක 180යි. එහෙනම් x එකතු කිරීම 2x කියන්නේ 3x ධන 120 තල්ලු කරා මම අනිත් පැත්තට එයා අනිත් පැත්තට තල්ලු කරද්දී එයා ඍණ වෙනවා. එහෙනම් 3x සමානයි අංශක 60යි. දෙපසම තුනෙන් බෙදාගමු. ඒ අනුව ළමයි x සමානයි ඒවි අංශක 20ක් කියලා. ඔව් නේද බලන්නකෝ x සමානයි අංශක 20යි. ඊළඟ කාරණේ රෝමාංක 3 එක කෝණයක් අංශක 90යි අනිත් දෙක a කියලා දීලා තියෙනවා. එහෙනම් රෝමාංක 3 a ධන 90 ඇවිල්ලා සමානයි අංශක 180කට. a ධන a 2යි ධන 90 තල්ලු කරා අනිත් පැත්තට ඒක ඍණ 90ක් වේවි. එහෙනම් 2යි a සමානයි අංශක 90යි. දෙපසම දෙකෙන් බෙදමු. a අනුව a සමානයි අංශක 45ක් ඒවි. a සමානයි අංශක 45ක් ඒවි. ඒකත් පොඩි වැඩක් අවුලක් නැතුව ඇති. රෝමාංක 4 බලමු. රෝමාංක 4 අපිට දීලා තියෙනවා කෝණ දෙකක් හොයාගන්න. අපේ කට්ටිය අපි මොකද හොයන්නේ? කවුද මුලින්ම හොයන්නේ? මුලින්ම අපි a වද x වද එහෙම නැත්නම් අපි y වද හොයාගන්න ඕන. අපි මුලින්ම හොයාගන්න වෙනවා ළමයි x වද. එහෙම නේද? මොකද එතන සරල රේඛාවක් බද්ධ කෝණ ඓක්‍යයෙන් අපිට පුළුවන් x හොයාගන්න. 180න් 145ක් අඩු කරා නම් ඔන්න අපිට x හොයාගන්න පුළුවන්. ඒ අනුව x හොයාගන්න නැති ඔයාලා අංශක 35යි කියලා. ඒක හරි. ඊට පස්සේ අපිට පුළුවන් y හොයාගන්න ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුවට ගිහින්. x කියන්නේ දැන් 35යි. එහෙනම් 35 ධන 110 ධන y සමානයි අංශක 180කට. ඒ අනුව අපිට මෙතනින් y හොයාගන්න පුළුවන්. මෙතන 145යි. ඒක යවනවා අනිත් පැත්තට. ඒක ඍණ වේවි. එවනම් 145ක් අනිත් පැත්තට යනවා ඍණ වෙනවා. එහෙනම් y කියන්නේත් අපේ කට්ටිය කීයක් කියවිද? අංශක 35ක් කියලා ඒක. ඔව් නේද? y 35යි x කියන්නේ 35යි. ඒකත් බහුතරයක් හරි.
රෝමාංක 5 චතුරස්‍රයට යනවා දැන්. අභ්‍යන්තර කෝණ 4ක් තියෙනවා. එහෙනම් අභ්‍යන්තර කෝණ 4 එකතුව 360යි. 3x 2x 90ක් සහ අංශක 100ක් තියෙනවා. මේ කෝණ 4ෙම එකතුව ඇවිල්ලා අංශක 360යි. මේ කෝණ 4ෙම එකතුව අංශක 360යි. එහෙනම් 3x දාන 2x කියන්නේ 5x 90යි 100යි කියන්නේ 190යි. එන 190 යවමු අපි කට්ටිය අනිත් පැත්තට. ඒක ඍණ වේවි. ඒ අනුව එහෙමනම් 5x සමානයි 170යි. දෙපසම 5න් බෙදමු. එහෙනම් x සමානයි 34ක් කියලා එයි. හරිද බලන්නකෝ. x වලට මට නම් එන්නේ 34ක්. හවුද? හරි. ඒකත් අරුබුදයක් නැත. ඔන්න රෝමාංක 5. ප්‍රමිත් අයමි හරි. සයිරි වැඩේ හරි ඇති කියලා මම හිතනවා. අඩුපාඩු නැතුව ඇති කියලා. රෝමාංක 6 ඔන්න රෝමාංක 5 හොඳයි බිනු. රෝමාංක 6 දී අපිට දීලා තියෙනවා AA ඊට අමතරව 90 කෝණයක් ඊට අමතරව 60 කෝණයක්. මේ කෝණ හතරෙම එකතුව 360යි. එhmenan A දන A 2යි A 90යි 60යි 150යි ඒක ඇවුව මම අනිත් පැත්තට කෙලින්ම ඍණ 150ක් විදියට. ඒ අනුව 2යි A සමානය අංශක 210යි. දෙපසම දෙකෙන් බෙදුවොත් A ඇවිල්ලා අංශක 105ක් ඒක. රෝමාංක 6ට අදාළව 105යි. හරි නේද? පස්වෙනි එකේ මගේ අතින් වැරද්දක් වෙලාලු. එහෙමද? පස්වෙනි එක වැරද්දක් වෙලා කියලා හිරන්න කියනවා. එහෙමද? ජිත්මි කියනවා මේකට 55ක් එනවා කියලා. එහෙම නෙමෙයිනේ. 105ක් නේද දෙන්න ඕනේ. 55ක් වෙන්න බෑ නේද? බලන්න මගේ අතින්ද වැරද්ද වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ අතින්ද වැරද්ද වෙලා තියෙන්නේ කියලා. නෑනේ සඳුකෝම මෙතන එන්නේ 360න් 150ක් නේ අඩු කරන්න ඕනේ. ඔයගොල්ලෝ 110ක් කියලා දාගෙන ඉන්නේ. අඩු කරාට පස්සේ ඒකයි ඔයගොල්ලන්ට 55 එන්නේ. අඩු කිරීමේ බුරා සිංහල වැරද්දක් වෙලා තියෙනවා නේද? ඒක තමයි ඔයගොල්ලන්ගේ අඩුපාඩු වෙලා ඇත්තේ. හරි. ඔයගොල්ලෝ මෙතන දාලා ඇති 360න් 150ක් අඩු කරලා 110ක් එනවා කියලා. අන්න එතනයි කර්ම දෝෂ ඵල දීලා තියෙනවා කියලා මට හිතෙනවා. එහෙම නේද බලන්න වෙලා තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලන්ට 55ක් කියන්නේ. හරිද? මම හිතන්නේ හරි. මෙතනත් හිරන්නේ බලන්න 175න් බෙදලා නැවත වතාවක් 17ට 5 ගොඩවල් 3යි ඉතුරු 2යි 20ට 5 ගොඩවල් 5ක් නෙවෙයි 5ක් 4. ඒ අනුව මෙතන 34ක් එනවා. හරිද? පොඩි පොඩි කර්ම දෝෂ තාම පස්සෙන් එනවා. ඒ නිසා මම හැමදාම කියනවා වගේ පින් අතේ වැඩ පුළුවන් තරම් කරගන්න ළමයි. එතකොට ඔය හරි ගස්ස ගන්න පුළුවන්. දන්නේ නැති හින්දා වැරදෙන වැරදි නෙවෙයි ඔය. හරි දැනගෙන වරද්ද ගන්න ඒවයි ඔය. ඒවට මම හැමදාම කියන්නේ කියනවා වගේ කර්ම දෝෂ තමයි තියෙන්නේ. හරි. ඊළඟ එක රෝමාංක 7 A ධන 2යි A ධන 2යි. මේ කියන කෝණ හතර එකතුවත් 360යි. එහෙනම් මේ ටික එකතු කරොත් අපිට එවි 4යි 5යි 6යි. එහෙනම් දෙපසම 6න් බෙදාගමු කට්ටිය. ඒ අනුව අපිට එවි A සමානයි 60ක් කියලා. ඔව්නේ. ඔෂාදි ඒක හරි. ඔන්න එහෙමනම් පුනරීක්ෂණ අභ්‍යාසයේ ගැටලු තුනම ඔන්න මම ඉවර කරා. මේ ටික 9 වසර නෙවෙයි. හරි. මේ ඇවිල්ලා 7 වසර 8 වසර වැඩි. හරිනේ. එතනට වෙනකන් ඔන්න තවත් වැදගත් කොටසක් අවසන්. දැන් අපි 25 එකට ඒකේ අඩුපාඩු ටික බලාගෙන යමු. මුකුත් වෙලාද කියලා. හරි 25 එකට එමුටක් ගාලා ඒකේ වැඩ අපි ළමයි ඉවර කරලා ඇති කියලා හිතනවා.
හරි 25 එකේ අපිට තියෙනවා මුලින්ම පාත් සඳහන් එකෙක් බහුආශ්‍රය අභ්‍යන්තර කෝණවල අයික්‍ය ශ්‍රේණිය කියලා. මේකේ ගොඩක් ඒවා අපි මුලින් කතා කරා. හරි මුලින්ම පංචාශ්‍රය රෝමාංක එකට අදාළව. මම කැමතියි ඔයගොල්ලෝ පිළිතුර ගන්න විදිය පැහැදිලි කරගත්තා නම් නිකම් උත්තරේ දාන්නේ නැතුව. පංචාශ්‍රයක් කියන්නේ පාද පහක් තියෙනවා. එහෙනම් පාද පහක් තියෙන රූපයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය වෙනවා පොදු සූත්‍රයක් කියලා දුන්නා. පාද ගාන පහ නම් ඉස්සලාම පහින් දෙකක් අඩු කරා. ඒන උත්තරේ තමයි අපි වැඩි කරේ මොකෙන්ද ගුණ කරේ මොකෙන්ද එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය. මේකෙන් එන්නේ මොකක්ද පහ දෙකෙන් අඩු කරා පහෙන් දෙකක් පාද ගානින් දෙකක් අඩු කරොත් එන්නේ මොකක්ද ත්‍රිකෝණ ගාන. ත්‍රිකෝණ ගාන වැඩි කරා එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය. එහෙනම් පාද ගාන පහ නම් දෙකක් අඩු කරොත් 3යි. 3 ගුණ කරොත් 180න් අපිට ඒවි අංශක 540ක් කියලා. අංශක 540ක් කියලා. ඒක එහෙම කරනවා නම් ගොඩක් හොඳයි. නිකම්ම 540 දාන්නේ නැතිව. රෝමාංක 2 අෂ්ටාශ්‍රයක්. එහෙනම් පාද ගාන 8යි. එහෙනම් පාද ගානෙන් දෙකක් අඩු කරලා ත්‍රිකෝණ ගාන බැලුවා. එක ත්‍රිකෝණයක අංශක 180ක් හින්දා ඒක 180ෙන් ගුණ කරා. එහෙමනම් 6 වරක් 180. කීයද අපිට ළමයි 1600යි 1080ක් ඒවි නේද? අංශක 1080ක් ඒවි. ඔව්ද බලන්නකෝ. හරි. ඊළඟ කාරණේ රෝමාංක 3 ද්වාදශාශ්‍රය. අන්න පොඩ්ඩක් ඒ වචනේ දාන්න නැතුව ඇති. ද්වාදශාශ්‍රය කියලා කියන්නේ ද්වා කියන්නේ දෙකක්, දස කියන්නේ 10ක්, ඒ කියන්නේ 12ක් කියන එක. ද්වාදශාශ්‍රය කියලා කියන්නේ 12ක්, පාද 12ක්. එන පාද 12න් දෙකක් අඩු කරා එතකොට ත්‍රිකෝණ ගාන එනවා. ඒක ගුණ කරා අංශක 180. එහෙනම් 10 වරක් 180 කියන්නේ 1800ක් ඒවි. අංශක 1800ක් ඒවි. රෝමාංක 3ට අදාළයි. හරිද? රෝමාංක 4 පාද 15ක් තියෙන බහුආශ්‍රය. එහෙනම් පාද 15ක් තියෙනවා නම් ඒකෙන් අඩු කරන්න දෙකක් අන්න ත්‍රිකෝණ ගාන එනවා. ඒක ගුණ කරන්න අංශක 180. එහෙනම් පාද ගාන 15න් දෙකක් ගියාම ත්‍රිකෝණ ගාන 13යි. කීයක් ඒවිද ළමයි අපිට මේක ගුණ කරොත් 13 වරක් 180 මොකක්ද ඔයාලට ආපු උත්තරේ? ඔව් අපිට එනවයි කියලා කට්ටිය කියනවා. හොඳයි 2340ක්. ඔයගලගේ ගුණිතය හරියට කියලා මම හිතනවා. අංශක 2340ක්. ඔව්නේ. හොඳයි බහුතර පිළිතුර ඔක්කොමල වගේ ඒ පිළිතුර තමයි අරගෙන තියෙන්නේ. දුල්මිනි ඒක නෙවෙයි වගේ මට හිතෙන්නේ අරගෙන තියෙන්නේ. වාශිත් ඒක නෙවෙයි වගේ අරගෙන තියෙන්නේ. ඔන්න ප්‍රශ්නාංක 1. හරිද? ප්‍රශ්නාංක 1ට අදාළ පිළිතුරු 4. හොඳයි. සඳුනනවා මොකක්ද බලන්න ගුණ කිරීමේ දෝෂයක්ද වෙලා තියෙන්නේ බලන්න. මේක ලියවිලා නම් භාගයක් දුරට හරි ඔයගලන්ට විභාගෙදී ලකුණු හම්බ වෙනවා. ඒ කිව්වේ ගත්ත ක්‍රමය පැහැදිලි කරලා තියෙන හින්දා. අපි යනවා ප්‍රශ්නාංක 2ට එහෙමනම්. ප්‍රශ්නාංක 2 අපිට පැහැදිලි කරනවා සප්තාශ්‍රයක් පාද 7ක් තියෙනවා කියන එක අභ්‍යන්තර කෝණ 4ක් දීලා තියෙනවා. ඉතිරි කෝණ සමාන වේනවලු. එහෙනම් ඉතිරි කෝණ 3ක් තව තියෙනවනේ. ඒ තුන මම ගන්නම් x කියලා. එහෙනම් ඉතිරි කෝණ 3 ඇවිල්ලා x එකතු කිරීම x එකතු කිරීම x කියලා මම ගන්නවා. ඒ තුනම සමාන හින්දායි මම x කියලාම ගත්තේ. අනිත් කෝණ 4 ඇවිල්ලා 100යි 112යි අනික ඇවිල්ලා 130යි 150යි. මේ කෝණ හතේම එකතු ඇවිල්ලා සප්තාශ්‍රයක්. සප්තාශ්‍රයක් කියන්නේ අභ්‍යන්තර කෝණවල අයික්‍ය කීයක් වෙනවා කියන එකද? සප්ත කියන්නේ පාද 7ක් කියන එක. 7න් දෙකක් අඩු කරාම ත්‍රිකෝණ ගාන 5යි එහෙමනම්. එක ත්‍රිකෝණයක් 180යි. 180 පහක් 900ක් වෙන්න ඕන. එහෙනම් අංශක 900ට තමයි සමාන වෙන්න ඕනේ. එහෙමනම් x එකතු කිරීම x එකතු කිරීම x කියන්නේ 3x. ළමයි මේ කෝණ හතර එකතු කරාම අපිට එනවලු 492ක්. මම හිතෙන් එකතු කරගත්තා. හරිද බලන්න. 492ක්.
එහෙනම් ධන 492 අනිත් පැත්තට තල්ලු කරමු. ඒක ඍණ වෙනවා. එහෙනම් 3යි 1 සමානයි 900න් අඩු කරමු 492ක් අඩු කරමු ඉතින් දැන්. එහෙනම් 3යි 1 සමානයි 408ක් ඒවි. දෙපසම 3ට කපමු x තනි කරගන්න. ඒ අනුව අපිට x සමානයි 1යි 3යි 6යි. අංශක 136ක් එනවා. මං හරිද බලන්න. අංශක 136ක් එනවා. දුර්මිනි මොකද අර්ථය? හරි. සම්දුරුමා හරිද? මෙත්මි මොකද අර්ථය? හෝම්වර්ක් කළා නැද්ද? සනුදි මොකද අර්ථය? පිරන්නේ එක කියනවා හරි කියලා. හර්ෂණී හරි. ප්‍රශාන්ති මොකද අර්ථය? බෙදා ගන්න කියලා වැරදිලා ඇති අනිවාර්යයෙන්ම. එහෙමද? හරි. ඒක තමයි කර්ම දෝෂ කියන්නේ. ඉතින් අපරාධي. හොඳයි. අමාය මොකද අර්ථය? හරිද? සනුදි වැඩේ විනාශ කරගෙන වගේ හරි. ප්‍රශාන්ති හරි. ප්‍රශාන්ති බලන්නේ ඉතින් කල්පනාව ජයසංග වැඩේ හරි. සදීශ මොකද අර්ථය? සදීශ නිදිද සදීශ? ඔයා සිංහල හරි. අංශක 136ක් ඇවිල්ලා තියෙනවා. හොඳයි. හරි. සදීශ වැඩේ කරලා තියෙනවලු. හරි. යන්න ප්‍රශ්නක 3ට එහෙමනම් අඩුපාඩුවක් ඇතිනම් ඉක්මනට හරි ගස්ස ගන්න. හරි. ප්‍රශ්නක 3 අපිට දෙනවා මෙන්න මෙහෙම කාරණයක්. හරි. රූප සටහනක් දීලා ඉවර වෙලා හරි පොඩි ප්‍රශ්න ටිකක් අපෙන් අහනවා චතුරස්‍රයක් පිළිබඳව. අපිට චතුරස්‍රයක් දීලා තියෙනවා. ඒ චතුරස්‍රයේ මැද්දේ අපිට ඕනම් ලක්ෂයක් දීලා ඒ ඕ ලක්ෂයට චතුරස්‍රයේ මුල වල ඉඳලා යා කරලා තියෙනවා රේඛා හතරක්. AO ඒත් එක්කම BO ඒත් එක්කම CO OD කියලා. ඊට අමතරව මේ කෝණවල විශාලත්වයන් අපිට දීලා තියෙනවා. මේ කෝණය සමානව ඡේදනය වෙලා ඒ කියන්නේ කෝණ සමච්ඡේදනය වෙලා කියන එකයි දීලා තියෙන්නේ. මෙතන කෝණය විත් අංශක 80ක් කියන විත්තිය නම් දීලා තියෙනවා. අභ්‍යන්තර කෝණවල සමච්ඡේදක. සමච්ඡේදක කියන්නේ මේ කෝණ සමානව ඡේදනය වෙලා තියෙනවා කියන එක. ඒ සමච්ඡේදක හමු වන තැන තමයි O කියලා දීලා තියෙන්නේ. මුලින්ම අපෙන් අහන රෝමාංක 1 A කෝණය ධන B කෝණය ධන C කෝණය ධන D එකතුව කීයක් වෙන්න ඕනේද කියලා. ඒ කෝණ හතර එකතුව කීයක් වෙන්න ඕනේද කියලා. හොඳයි. හර්ෂිනී අපිට උත්තරයක් කියනවා. කොහොමද අපි ඒක ගන්නෙ කියලා පොඩ්ඩක් බලමු. හොඳයි. දෙන්නෙක් උත්තරේ අරගෙන තියෙනවා වගේ පොඩ්ඩක් බලමු කොහොමද මේ උත්තරේ එන්නේ කියලා. නිකම්ම හිතෙන් දාන්න බෑ. ක්‍රමයක් තියෙන්න ඕනේ ගන්න. අපි දන්නවා මේ ලොකු රූප සටහන ඇවිල්ලා චතුරාශ්‍රය. ඉතින් අපි දන්නවා චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද කියලා. චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව 360යි. ඉතින් මේ සම්පූර්ණ කෝණ හතරම ගත්තොත් මේ මුළු කෝණෙම ගත්තොත් A කියන්නේ 2යි A. අනික ඇවිල්ලා 2යි B. අනික ඇවිල්ලා 2යි C. අනික ඇවිල්ලා 2යි D. ඔය කෝණ හතරෙම එකතුව අංශක 360යි. ඇයි? ඒ ඉතින් චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණෙ හින්දා. ඉතින් ළමයි අපි දන්නවා අපේ සාධක දැනුම පාවිච්චි කරොත් මේ කියන පද හතරටම පොදු සාධකයක් තියෙනවා. මොකද්ද පොදු සාධකේ? දැන් හතරටම දෙක කියන සාධකයේ පොදුයි. එහෙනම් ඉතිරි වෙන්නේ A ධන B ධන C ධන D. එහෙම නේද? එහෙනම් ඔන්න සාධක දැනුම පාවිච්චියට ගත්තා.
දැන් අපේ ප්‍රශ්නේ තමයි A ධන B ධන C ධන D. එහෙනම් මේ දෙක මෙතනින් ඉවත් කරා නම් හරි නේද? මොකද්ද කරන්න ඕනේ එහෙනම්? ඒව ඉවත් කරන්න. මෙතන ගුණිතයක් නෙදී. ගුණිතේ නැති කරන්න බෙදීමක් දාමු. එහෙනම් අනිත් පැත්තට දෙකක් දාමු බෙදීම. එහෙනම් දෙකට දෙක කැපිලා ආවි. එහෙනම් A ධන B ධන C ධන D. හතර දෙනාගේ එකතුව ඇවිල්ලා ඔන්න කීයද? අංශක 180. ඔන්න A ධන B ධන C ධන D. නැවතත් කියනවා ඔයගොල්ලෝ නිකන් හිතෙන් අරගෙන ඇති ගොඩක් කට්ටිය 180යි කියන විත්තිය කොහොමද ආවි කියන එක පොඩ්ඩක් නිරූපණය කරන්න. හොඳයි. හර්ෂිනී වැඩි කරලා තියෙනවා උදව්වක් ලැබිලා තියෙනවා හර්ෂිනීට මම හිතන්නේ කාගෙන් හරි. ඔන්න ඒ කතාව හරි. දිව්‍ය මොකද අත්ත වැඩි කරගන්න බැරි වෙලා ඇති වගේ. විනෝප මොකද අත්ත හරි. ඊළඟට ඔන්න A ධන B වෙලාගේ A කෝණයයි B කෝණයයි දෙන්නගේ එකතුව කීයද කියලා. ඉතින් දැන් අපිට පුළුවන් ඒක කරන්න මෙන්න මෙහෙම. හොඳයි හර්ෂිනී හොඳයි තනිව කරලා තියෙන්නේ. අයිබි හරි. අකට උදව් කරන්න නැති අයිමිට. හරි විනෝප වැඩේ හරි කියලා තියෙනවා. හරි හොඳයි. ගොඩක් කඩේ තනියම කරලා තියෙන්නේ කියන්නේ හොඳයි. දැන් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. හොඳයි. බලමු දිව කියනවා එතනට 100ක් එනවලු කියලා. බලමු. අපි දන්නවා මේ AOB ත්‍රිකෝණයේ සැලකුවොත් AOB ත්‍රිකෝණයේ සලකා රමිත් අපිට පුළුවන් නේද මෙන්න මෙහෙම දෙයක් කරන්න. AOB කියන ත්‍රිකෝණයේ විතරක් අරගෙන ඒක ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. එහෙනම් A කෝණය ධන B කෝණය ධන 80 සමානයි අංශක කීයකටද? ඇයි මේ කෝණ තුනේ එකතුව 180යි. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ. හරිද? එහෙනම් A ධන B ව මෙතනින් උක්ත කරගන්න පුළුවන් නේද? ධන 80 පන්නමු අනිත් පැත්තට ඒක ඍණ 80ක් වෙයි. එහෙනම් A ධන B ඇවිත් සමානයි ළමයි කීයකටද? අංශක 100කට. ඇවිත් සමානයි කොච්චරකටද? අංශක 100කට. හරි නේද? ඔන්න එහෙමනම් ඒකත් හරි. ඊළඟට C ධන D අහනවා. ඉතින් ළමයි දැන් අපි දන්නවා මොහොතකට කලින් රෝමාංක එකේදී අපි ඔප්පු කරා A ධන B ධන C ධන D කෝණ හතරෙම එකතුව ඇවිල්ලා සමානයි අංශක 180. රෝමාංක දෙකේදී අපි ඔප්පු කරා A ධන B කියන කෝණ දෙකේම එකතුව 100යි කියලා. එහෙනම් A ධන B වෙනුවට අපි දාමු 100. එතනින් මොකක්ද මට උක්ත කරගන්න පුළුවන් වෙන්නේ? තනි කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් 100 යවමු අනිත් පැත්තට. එතකොට C ධන D උක්ත කරගන්න පුළුවන්. ධන 100ක් අනිත් පැත්තට تعلق කරද්දී ඒක ඍණ 100ක් වෙයි. එහෙනම් C ධන D ඇවිත් සමානයි අංශක 80කට. ඔන්න කට්ටියකින් රෝමාංක 3. මොකද ඒක? C ධන D අංශක 80ක් වෙන්න ඕනේ. හරි නේද? අවසාන කතාව රෝමාංක 4 COD. COD මෙන්න මේ කෝණයේ අගේ කීයද කියලා අහනවා. COD අපේ ළමයි උත්තරයක් ගන්න පුළුවන් මොනවාද? COD අපේ රඹුක් වැල්ලේ මොකද කියන්නේ? හොඳයි දුර්මිණි වෙනස් උත්තරයක් කියනවා. අයිමිත් ඒ උත්තරේම කියනවා. හොඳයි හර්ෂිනිත් ඒ උත්තරේම කියනවා. මට හිතෙනවා ශාදී ඔය උත්තරේ කියාවි කියලා. හොඳයි. කොහොමද අනේ COD හොයාගන්නේ? මං අහනවා ඔයගලන්ගෙන් මෙන්න මෙහෙම. හරි මං දැනගත්ත භාෂාවේ උත්තරේ කියාවි කියලා. ඒ උත්තරේ තව ඉන්න ඕනේ තව ගත්ත කට්ටිය. හොඳයි. ස්වාංශ කියන්නේ එක නෙවෙයිලු අමායක් කියන්නේ එක නෙවෙයිලු. ඉතින් මම මෙහෙම කියනවා ළමයි. හරිම ලේසියිනේ අනේ. ඔච්චර දෙයක් තියෙනවද? COD කියන්නේ මේක 80 නම් මේකත් 80යි නේද? ඔව් නේද? ඇයි ඉතින් මේක ඉස්සරහට ප්‍රතිමුඛ කෝණ ගන්න බැරිද? හොඳයි දුල්මිණි කියන එහෙම ගන්න බැහැයි කියලා. හොඳයි. කාරණේ මොකක්ද? ඒක ප්‍රතිමුඛ කෝණ ගන්න බෑ. වාශි එතකොට 80ක් වෙන්න බෑ පිළිතුර. හර්ෂණී ඔෂාදී පිළිතුර 80ක් වෙන්න බෑ එතකොට. ඉස්සරහට තියෙන කෝණ
සමානයි කියලා ගන්න බෑ. ප්‍රතිමුඛ කෝණ ගන්න බෑ. ප්‍රතිමුඛ කෝණ ගන්න බැරි ඇයි? මේ කියන BOD කියන රේඛාව AOC කියන රේඛාව සරල රේඛා නෙවෙයි. ප්‍රතිමුඛ කෝණ ගන්න නම් මේ රේඛා එකිනෙකට සරල වූ රේඛා දෙකක් වෙන්න ඕනේ. සරල රේඛා දෙකක් නෙවෙයි. ඒ නිසා කෙලින්ම මේක 80 නම් මේක 80යි කියලා තර්ක කරන එක භාෂි කරන්න බෑ. ඒ කියන්නේ 80 කෙලින්ම සමාන වෙන්නේ නැහැ. ඒක ගන්න බෑ. ඒක වැරදි. අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. ඔව්. විනෝප කියනවා හරි. DOC කියන ත්‍රිකෝණය අරගෙන DOC ත්‍රිකෝණය සලකා සදිශත් අරගෙන ඇති 80යි කියලා. DOC කියන ත්‍රිකෝණයේ සලකා මේ කියන ත්‍රිකෝණයේ සලකා මේ කියන කෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. එහෙනම් C කෝණය ධන D කෝණය ධන මේ කෝණය මම නම් කරන්නම් COD කෝණය කියලා. ඔය කියන කෝණ තුනේ එකතුව ඇවිල්ලා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. එහෙනම් ඉතින් අනේ 180යි. 180යි. ඒක සමාන කරා 180. ඉතින් දැන් මොහොතකට කලින් රෝමාංක 3 හොයාගත්තා අපි C ධන D කියන කෝණ දෙකේ එකතුව ඇවිල්ලා අංශක 80යි කියන. එහෙනම් ළමයි අපිට COD යුක්ත කරගන්න පුළුවන්. එහෙනම් COD යුක්ත කරගමු. ධන 80 යවමු අනිත් පැත්තට. ඒක ඍණ වෙනවා. එහෙමනම් 180න් 80ක් අඩු කරොත් වෙනවා අපිට කීයක්ද? අංශක 100ක්. අංශක 100ක්. එහෙනම් COD කෝණය ඇවිත් සමානයි අංශක 100කට. ඒකයි උත්තරේ 100 ගන්න විදිය. මම කැමති නිකන් උත්තර දාගෙන යන්නේ නැතිව කොහොමද ඒක උනේ කියන එක පැහැදිලි කරගත්තොත්. නිවැරදි කිරීම කරගමු. ඔන්න ප්‍රශ්නාංක 3 ඔයාලට කරන්නයි කිව්වේ. ගොඩක් කට්ටිය 80යි කියන එක අරගෙන තියෙන්නේ ප්‍රතිමුඛ කෝණවලින්. ඒක වැරදි. අවසාන ප්‍රශ්නේම නම් බෑ. හරි හොඳ ප්‍රශ්නයක් කෙනෙක්ගෙන් අහනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා කෙනෙක්. හොඳ ප්‍රශ්නයක් ඒක. කෙනෙක් මගෙන් අහනවා ABCD වෙන වෙනම හොයන්න බැරිද කියලා. හොඳ ප්‍රශ්නයක් ඒක. රමිත් තමයි සාමාන්‍යයෙන් ඔය ගොඩක් හිතන කෙනා. මොකද රමිත් ඔයාගේ අදහස? අපිට බැරිද ABCD වෙන වෙනම හොයාගන්න? හොඳයි. ස්වාංශී අහපු ප්‍රශ්නේ හොඳයි. කවුරුත් මගෙන් ඒක ඇහුවේ නැහැ. අයමි මොකද හිතන්නේ අයමි? අමාය මොකද හිතන්නේ? සයුරි රත්නායක මොකද හිතන්නේ? අපිට බැරිද ABCD වෙන වෙනම හොයන්න? එහෙමනම් ඒගොල්ලෝ එහෙම ප්‍රශ්නයක් අහන්න ඕන නේද? රෝමාංක 5 විදියට. ABCD වලගෙන් වෙන වෙනම සොයන්න කියලා. ඒක අහලා නැහැ. හරි. ඒක අපිට වෙන වෙනම හොයන්න බෑ. අපිට තොරතුරක් දීලා නැහැ. ABCD අතරින් අඩුම තරමේ එකක්වත් අපිට දෙන්න ඕනේ. ඉතිරි ටික හොයාගන්න නම් අපිට කවදාවත් බෑ වෙන වෙනම ඔකේ දීලා තියෙන දත්තවලට අදාළව ප්‍රමාණවත් නැහැ ABCD වෙන වෙනම හොයන්න. ඒක නිසා තමයි ප්‍රශ්න ටික වෙන වෙනම ඇවිල්ලා තියෙන්නේ. අර එක්ක පද 4ෙම එකතුවක්, එක්ක පද 2ක එකතුවක් අන්නේ විදියට. අපිට වෙන වෙනම හොයන්න තරම් ප්‍රමාණවත් තොරතුරු මේකේ නැහැ. ඒ නිසා අපිට ඕක ගන්න බෑ. හොඳයි ඒක අහපු එක. එහෙම කෙනෙක්ට හිතෙනවා නම් හොඳයි. දැන් කෙනෙක් කියාවි ඉතින් C එකයි D එකයි එක වගේනේ. අපි ගමුකෝ ඒ දෙක 40 එහෙම කරන්න බෑ. එහෙම අපිට බැලු බැලමට සමානයි වගේ පෙවුනට ගන්න බෑ. හරිද? හොඳයි. ප්‍රශ්නාංක 4ට යන්නම්. ප්‍රශ්නාංක 4ට ප්‍රශ්නාංක 4 අපිට අනිත් පැත්ත ගානේ දීලා තියෙනවා. අපි මෙච්චර වෙලා කරේ බහුවශ්‍රේ නම කිව්වට පස්සේ පාද ගාන දුන්නට පස්සේ ඒ කියන බහුවශ්‍රේ අභ්‍යන්තර කෝණවල ಐಕ್‍ය හොයපු එක. නමුත් දැන් කරන්න තියෙන්නේ අනිත් පැත්ත. අභ්‍යන්තර කෝණවල විශාලත්වය දීලා තියෙනවා. ඒ අනුව අපිට පාද ගණන හොයන්නයි තියෙන්නේ. අභ්‍යන්තර කෝණවල ಐಕ್‍ය 1620ක් මම එදා ඉවර කරන්න කලින් කරා මේ වගේ ගානක්. අභ්‍යන්තර කෝණවල ಐಕ್‍ය 1620ක් වෙන බහුවශ්‍රේ පාද ගණන හොයන්න.
ඉතින් රෝවංක 1 අපිට පුළුවන් නේද ඉස්සෙල්ලාම හොයාගන්න අපිට දීලා තියෙනවනේ අභ්‍යන්තර කෝණ වල බහුවචන එකතුව කොච්චරක්ද කියලා. එහෙනම් මම මුලින්ම හොයාගන්නවා ශීර්ෂ ආකිරීමෙන් තිබිය හැකි ත්‍රිකෝණ ගණන. කොහොමද ළමයි ත්‍රිකෝණ ගණන හොයාගන්නේ? මම එදා ඔයගලත් එක්ක කතා කරපු ගැටලුව. අපි දන්නවා එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වලයි 180යි කියලා. එහෙනම් 1620 අපි මොකද කරන්න ඕනේ? 180ෙන් බෙදමු. ඒ අනුව බිඳුවර බිඳුවක් හැපෙනවා. අපිට ඒවි ත්‍රිකෝණ කීයක් තියෙනවයි කියලාද ත්‍රිකෝණ ගණන 9. ඉතින් ත්‍රිකෝණ ගණන අපි හොයාගත්තොත් එව නිසා අපිට පාද ගණන හොයාගන්න බැරි. ත්‍රිකෝණ ගණනට වඩා දෙකකින් වැඩි පාද ගණන. එහෙනම් 9 එකතු කිරීම 2. එහෙමනම් පාද කීයක් තියෙන්න ඕනේද? පාද 11ක් තියෙන්න ඕනේ. කවුද ගත්තේ ඒක? පාද දෙකකින් වැඩි වෙන්නයි ඕනේ ඔෂාදි, අඩු වෙන්න නෙවෙයි. පාද ගණනින් දෙකක් අඩු කරොත් තමයි ත්‍රිකෝණ ගාන එන්නේ. එහෙනම් ත්‍රිකෝණ ගාන ගන්න නම් මේ ආපහු පාද ගාන ගන්න නම් ත්‍රිකෝණ ගානට දෙකක් එකතු කරාම තමයි පාද ගාන එන්නේ. එහෙම නේද? ඔය අනිත් පැත්තට කරලා දෙන්න. හොඳයි. පළවෙනි එක හරි. මුලින්ම කොච්චර ත්‍රිකෝණ ගානක් තියෙනවද කියලා බැලුවා. ඉතින් ත්‍රිකෝණ ගාන බලන්නේ කොහොමද? එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය දන්නවනම්, එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය දන්නවනම්, අභ්‍යන්තර කෝණ ත්‍රිකෝණ කොච්චරක් ඔය කියන බහුවස්ත්‍රය ඇතුලේ තියෙනවද කියලා බලන්න. මුළු කෝණවල එකතුව 180ෙන් බෙදන්න. එතකොට 180 ගොඩවල් කීයක්ද? ඒ කියන්නේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා එනවා. ත්‍රිකෝණ ගාන දන්නවනම් ඊට අදාළ පාද ගාන හොයාගන්න පුළුවන්. දෙකක් එකතු කරා නම් හරි. අපි ඕකේ අනිත් පැත්ත කරලානේ අනිත් පැත්තට ගානම හදන්නේ. අපි කරන්නේ පාද ගානෙන් දෙකක් අඩු කරලා ත්‍රිකෝණ ගාන හොයනවා. දැන් අපි කරේ ඒක අනිත් පැත්ත. ත්‍රිකෝණ ගාන හොයලා පාද ගාන හොයනවා. එහෙනම් ත්‍රිකෝණ ගානට දෙකක් එකතු කරොත් තමයි පාද ගාන එන්නේ. හරිද? දැන් බලමු එහෙමනම් අනික අභ්‍යන්තර කෝණ වල අයික්‍ය 3600ක් වෙලා. එහෙනම් ඒකේ මුලින්ම අපි හොයාගමු තිබිය හැකි ත්‍රිකෝණ ගාන. එහෙනම් තිබිය හැකි ත්‍රිකෝණ ගණන වෙන්නේ ඒකේ 180 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලන්න. 3600 180ෙන් බෙදමු. බිඳුරු බිඳුවක් කැපෙනවා. 18ට 1යි මෙතනට 2යි. එහෙනම් 20ක් එනවා. ත්‍රිකෝණ 20ක් තියෙනවා කියන්නේ එම නිසා එහෙමනම් පාද ගාන හොයාගන්න පුළුවනි. පාද ගාන වෙන්න ඕනේ ත්‍රිකෝණ ගානට වඩා දෙකක් වැඩිපුර. එහෙනම් ළමයි පාද කීයක් තියෙන්න ඕනේද? පාද 22ක් තියෙන්න ඕනේ. පාද 22ක් තියෙන්න ඕනේ. හොඳයි රමිත සඳුකමා හරි. රශ්මිත කරලා දෙනවා ශාදි. හොඳයි ඒ පාර හරි කියලා දෙනවා. අමය හරි. අයිනි වැඩේ හරිනේ. හරි. දැන් ඔන්න එහෙමනම් දෙවෙනි අභ්‍යාස මාලාව පළවෙනි අභ්‍යාස මාලාව බහුවචනයටදී කාරණාව එපමණයි. එතනින් පස්සේ අපේ තුන්වෙනි අභ්‍යාස මාලාව, ඒ කියන්නේ දෙවෙනි අභ්‍යාස මාලාව 25යි 2 අපිට තියෙන්නේ බහුවස්ත්‍රවල බාහිර කෝණ සම්බන්ධ. ඉතින් අපි තරුවක් දාලා මාක් කරගත්ත ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360යි ඒක නොවෙනස් වෙනවා කියලා. හරි. දැන් අපි යමු බලන්න අපේ ඊළඟ කොටසට. ඒ කොටසත් අවසන් කරලා ඉන්පස්සේ අභ්‍යාස දෙක බලමු. අනුමාත්‍රකාවක් ලියන්න. අනුමාත්‍රකාවක් ලියන්න. මෙන්න මෙහෙම. සවිධි බහුවස්ත්‍රවල සවිධි බහුවස්ත්‍රවල සවිධි බහුවස්ත්‍රවල සවිධි බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණවල විශාලත්වය. සවිධි බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණවල විශාලත්වය. හරි. ඒකට මම පළවෙනි සවිධි බහුවස්ත්‍රය ගත්තොත්
සමපාද ත්‍රිකෝණය ගැන. දැන් සවිදි උණයි කියන්නේ පාද සියල්ල සමානයි. ඒත් එක්කම ඒව ඇතුලේ තියෙන කෝණත් මොකද වෙන්නේ? එකිනෙකට සමානයි. පාද සියල්ලත් සමානයි, කෝණ සියල්ලත් සමානයි. ඉතින් කට්ටිය සවිදි උණයි කියලා අභ්‍යන්තර කෝණ වල, ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ සියල්ලේ එකතු වෙනස් වෙන්නේ නැහැ. ඒක අර කලින් වගේම තමයි. අභ්‍යන්තර කෝණ වල එකතුව වෙනස් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම අංශක 180ම තමයි. අභ්‍යන්තර කෝණ වල එකතුව වෙනස් වෙන්නේ නැහැ. ඒක අංශක 180ම තමයි. ඒක වෙනස් වෙන්න බෑ. ත්‍රිකෝණයක් නේ. ත්‍රිකෝණයක් නම් අභ්‍යන්තර කෝණ වල එකතුව අනිවාර්යෙන් 180. ඒක සවිදි වුණත් නැති වුණත් අනිවාර්යෙන් එහෙමයි. සමපාද වුණත් නැතත් අනිවාර්යෙන් අභ්‍යන්තර කෝණ වල එකතු වෙනස් වෙන්නේ නැහැ. විශේෂත්වය තමයි මම ඔයගොල්ලන්ගෙන් අහන අභ්‍යන්තර කෝණයක අගය. මොකද හිතන්නේ? දැන් මේ කිව්වේ අභ්‍යන්තර කෝණ වල. හොඳේ. දැන් ඊළඟට ඕක තමයි අපේ කට්ටිය සිංහල බැරි ඉඳ වරද්ද ගන්න. මේ කිව්වේ අභ්‍යන්තර කෝණ වල. දැන් මේ කියන්නේ අභ්‍යන්තර කෝණයක. ඔන්න දැන් ওই ප්‍රශ්න දෙක ඊළඟට පටලව ගනිවි. බලන්නකො නැද්ද කියලා. අභ්‍යන්තර කෝණවල කියන්නේ අනේ ඔක්කොම ටික. දැන් මේ අහන්නේ අභ්‍යන්තර කෝණයක. ඒක වචන. කොහොමද ගන්න? අපි දන්නවා අභ්‍යන්තර කෝණවල, ඒ කියන්නේ කෝණ තුනේම එකතු 180යි කියලා. ඉතින් මේක සවිදි නිසා, සමපාද නිසා කෝණ තුනම එකිනෙකට සමානයිනේ. එහෙනම් අභ්‍යන්තර කෝණයක අගය හොයන්න මේකෙදි පුළුවන්. හැබැයි අපි කලින් කතා කරපු සවිදි නොවන බහුවස්ත්‍රවලදී අපිට එක කෝණයක් කීයද කියලා හරියටම ගණනය කරන්න බෑ. ඒ මොකද ඒක සවිදි නොවන හින්දා. එකිනෙකට සමාන නොවන හින්දා. නමුත් මේකේ පුළුවන්. කොහොමද අපි එක අභ්‍යන්තර කෝණයක අගය හොයාගන්නේ? එක අභ්‍යන්තර කෝණයක අගය හොයාගන්නේ කොහොමද? ඉතින් කෝණ තුන මානේ 180යිනේ. අන්න හරි. එහෙනම් 180 බෙදමු. කීයෙන්ද? කෝණ තුනක් තියෙන ඉඳ තුනේ. එහෙනම් එක අභ්‍යන්තර කෝණයක අගය වෙන්නේ කොච්චරද? අංශක 60යි. එක අභ්‍යන්තර කෝණයක අගය. ඒ වගේම ළමයි අපිට පුළුවනි බාහිර කෝණයක අගය හොයාගන්න. අපිට පුළුවනි ළමයි බාහිර කෝණයක අගය හොයාගන්න. මොකද කියන්නේ බාහිර කෝණයක අගය හොයන්න. ඉතින් අපි ඉගෙන ගත්තා ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360යි කියලා. ඕනෑම බහුවස්ත්‍රයක. ඉතින් සවිදි වුණා ඒක අදාළයි. එහෙනම් බාහිර කෝණ කීයක් මේකේ තියෙනවද? මේකේ බාහිර කෝණ කීයක් තියෙනවද? මේකේ පාදයෙන් දික් කිරීමෙන් ඔන්න එක බාහිර කෝණයක්. මේ පැත්තට ගත්තොත් තව බාහිර කෝණයක්. ඊළඟට මේ පාදෙ දික් කරොත් මෙන්න තව බාහිර කෝණයක්. බාහිර කෝණ කීයක් තියෙනවද? බාහිර කෝණත් 3ක් තියෙනවා. ඉතින් මේ බාහිර කෝණත් එකිනෙකට සමානයි. කෝණ සියල්ල එකිනෙකට සමානයි. එහෙනම් මොකද කරන්න ඕනේ? බාහිර කෝණ සියල්ලම අංශක 360යි. එක බාහිර කෝණයක අගය හොයන්නේ එක 3ෙන් බෙදමු. එහෙනම් කීයක් ඒවිද? 360 3ෙන් බෙදුවොත් අංශක 120ක් කියරේ. අංශක 120ක් කියරේ. තේරුණාද? අංශක 120ක් කියරේ. හරිද? තව කෙනෙක් ඉතින් කල්පනා කරනවා දැන් කවුද දොල්පිනි කල්පනා කරලා ඉතින් 360 මොකටද 3ෙන් බෙදන්නේ? ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවනේ. අපි එහෙම කරා නම් ඉවරයිනේ කියලා. මොකක්ද අනිත් ක්‍රමය? ඔව් අනිත් ක්‍රමය මොකක්ද? දැන් ගොඩක් කට්ටිය හිතනවා මොකටද මේ 360 3ෙන් බෙදන්නේ? ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවනේ මේක කියලා. මොකක්ද අනිත් ක්‍රමය? පුළුවන්ද කියන්නේ? මොකක්ද අනිත් ක්‍රමය? තව ක්‍රමයක් තියෙනවා තමයි. ඇත්ත. මොකක්ද අනිත් ක්‍රමය? දැන් අපි හොයාගත්තනේ අංශක 60යි කියලා. ඔව්. මොකද්ද ක්‍රමය? අපි හොයාගත්තා අභ්‍යන්තර කෝණයක් 60යි කියලා. එහෙනම් බාහිර කෝණය හොයන්නේ කොහොමද? අපි දන්නවා අභ්‍යන්තරයේ දන බාහිරේ. ඕනෑම ශීර්ෂයකදී ඕනෑම මුල්ලකදී තියෙන අභ්‍යන්තරය බාහිරය දෙන්නගේ එකතුව කීයක් වෙන්න ඕනේද?
අභ්‍යන්තර කෝණයත් බාහිර කෝණයත් දෙන්නගෙම එකතුව කීයක් වෙන්න ඕනේද? 180. ඉතින් අභ්‍යන්තරේ දන්නවනම් බාහිරේ හොයාගන්න බැරිද? පුළුවනි. 180න් 60ක් අඩු කරලා ගන්න පුළුවන්. ඒත් අර උත්තරේම එන්න ඕන. හරිද? මට ඕන උනේ හැබැයි ඒක පෙන්වන්න නෙවෙයි. අරමත් කරන්න පුළුවන් නේද කියලා පෙන්වන්න. අරක ඔයගලන්ට හිතේවි. මේක ඔයගලන්ට වැඩිපුර හිතෙන එකක් නැති වේවි. හිතෙන්නේ නැති දේ තමයි මම දැන් කිව්වේ ඔයගලන්ට. බාහිර කෝණ සියල්ලම දන්නවනේ 360යි කියලා. එක බාහිර කෝණයක අගයවන්නේ. ඉතින් ඒක බාහිර කෝණ ගානින් බෙදන්න ඕන. කොච්චර? ඔන්න මුල්ම සවිදි බහුවශ්‍රය ගැන. ඒ කිව්වේ සමපාද ත්‍රිකෝණ ගැන. ඇඳගමු. ටක් ගාලා මේ කරුණු තුන දාගමු. මම කරමු. හරි. අපේ දෙවෙනි සවිදි බහුවශ්‍රය තමයි පාද 4කින් යුතු සවිදි බහුවශ්‍රය. ඒ කිව්වේ සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රය. ඒකෙදිත් අපි හිතුවොත් ඒ කියන්නේ ඉතින් පාද සියල්ල සමානයි කෝණ සියල්ල එකිනෙකට සමානයි කියන එකනේ. ඒකෙදිත් ඔයාලා හැදුවොත් අර විදිහටම අපි හිතමු අභ්‍යන්තර කෝණ වල එකතුව. මොකද කියන්නේ? අභ්‍යන්තර කෝණ වල එකතුව කීයක් වෙන්න ඕනේ? චතුරාශ්‍රයෙන් පාද 4ක් තියෙනවානේ. ඇතුලේ ත්‍රිකෝණ හදන්න පුළුවන්. එහෙමනම් පාද ගානට වඩා දෙකක් අඩුයි. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් හදන්න පුළුවන්. එහෙමනම් 180 වල දෙකක්. අන්තිම 360යි. එහෙනම් අභ්‍යන්තර කෝණ වල එකතුව 360යි. එහෙනම් අභ්‍යන්තර කෝණ යක එකතුව හොයන්න. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ යක අගේ හොයන්න නම් අංශක 360 කෝණ 4ක් තියෙනවනේ. ඇයි චතුරාශ්‍රයට කෝණ 4ක් තියෙනවා. දැන් පටලවා ගන්න එපා. කෝණ කියන්නේ එකක්, ත්‍රිකෝණ කියන්නේ තව එකක්. ත්‍රිකෝණ දෙකයි තියෙන්නේ. ත්‍රිකෝණ දෙකක් කියන එක හරි. කෝණ 4ක් තියෙනවා. එහෙනම් අභ්‍යන්තර කෝණ යකගේ හොයන්න 364න් බෙදමු. ඒ අනුව එහෙනම් අභ්‍යන්තර කෝණයක අගය වෙන්නේ කොච්චරද? එක කෝණයක අගය අංශක 90. ඒ විදිහටම බාහිර කෝණයක අගය හොයන්න බාහිර කෝණ සියල්ලම 360යි. එහෙනම් 360 බෙදමු 4න්. ඒත් ඉතින් අංශක 90යි. ඔන්න මේක හරි විශේෂ අවස්ථාවක්. ඇයි විශේෂ අවස්ථාවක් කියන්නේ? අභ්‍යන්තර කෝණයක විශාලත්වය අංශක 90යි. බාහිර කෝණයක විශාලත්වය ඇවිල්ලා අංශක 90යි. අන්න විශේෂ අවස්ථාවක්. අභ්‍යන්තර කෝණෙත් බාහිර කෝණෙත් එකිනෙකට සමාන වෙන විශේෂ අවස්ථාවක්. හරි. ඔන්න දෙවෙනි සවිදි රූපේ. ඒකක් දාගමු. සවිදි රූපේ. සමචතුරාශ්‍රය. තුන්වෙනි සවිදි බහුවශ්‍රයට දැන් පාද 5ක් තියෙනවා අපිට. පාද 5කින් සමන්විත කෙනා. එහෙනම් සවිදි පංචාශ්‍රය බලන්න. සවිදි පංචාශ්‍රය. පාද 5කින් සමන්විතයි පංචාශ්‍රය. පාද 5ම එකිනෙකට සමානයි. ඒත් එක්ක මේක ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණ 5ත් එකිනෙකට සමානයි. හරිද? පාද මෙන්ම කෝණ දෙකිනෙකට සමාන වූ බහුවශ්‍රය තමයි සවිදි පංචාශ්‍රයක් වෙන්නේ. පාද 5ම එකිනෙකට සමානයි. ඇතුලේ තියෙන කෝණත් එකිනෙකට සමානයි. ඉතින් පංචාශ්‍රයක් ඇතුලේ අපි දන්නවා පාද 5ක් තියෙනවා කියන්නේ ත්‍රිකෝණ 3ක් හදන්න පුළුවන්. ත්‍රිකෝණ 3ක් කියලා කියන්නේ 180 ගොඩවල් 3ක් 180 ගොඩවල් 3ක් එන 180 ගොඩවල් 3ක් ඇවිල්ලා අංශක 540. එහෙනම් අභ්‍යන්තර කෝණ වල එකතුව දන්නවා. අභ්‍යන්තර කෝණ වල බහුවචනේ දන්නවා. එහෙනම් අභ්‍යන්තර කෝණ යක අගේ හොයන්න. ඉතින් කෝණ 5ක් තියෙනවනේ. 540 බෙදන්න ඕනේ 5න්. ඒ අනුව අපිට එනවලු අංශක 108ක් කියලා. එහෙනම් මේ එක අභ්‍යන්තර කෝණයක විශාලත්වය ඇවිල්ලා අංශක 108යි. ඒ වගේම බාහිර කෝණයක අගේ හොයන්න. ඉතින් අපි දන්නවා බාහිර කෝණ සියල්ලම 360යි. බාහිර කෝණත් 5ක් තියෙන්න ඕනේ. එහෙනම් එකක බලන්න 365න් බෙදන්න. එතකොට ඒ අංශක කීයක් කියලාද? අංශක 72ක් කියලා. ඉතින් කොහොමවත් අභ්‍යන්තර කෝණයත් බාහිර කෝණයත් දෙන්නගේ එකතුව 180ක් වෙන්නත් ඕන. ඔන්න තුන්වෙනි සවිදි රූප. මොකක්ද? සවිදි පංචාශ්‍රය.
හරි ඒකත් දාගමු. බාහිර කෝණ ටිකත් අපි කැඩීරකින් පෙන්නමු. බාහිර කෝණ පහකුත් තියෙන විත්තිය. බාහිර කෝණ පහකුත් තියෙනවා. අභ්‍යන්තර කෝණ පහකුත් තියෙනවා. හරි ටක් ගාලා එකක් දාමු. මල්සිලු හරිනේ. අපි බලමු දැන් අපි කතා කරා ත්‍රිකෝණය ගැන, චතුරස්‍රය ගැන. ඒත් එක්කම අපි කතා කරා සවිධි පංචාශ්‍රය ගැන. අපි හතරවෙනි සවිධි බහුවශ්‍රයට යමු. සවිධි ෂඩාශ්‍රය. සවිධි ෂඩාශ්‍රය කියලා කියන්නේ එතකොට පාද 6ක් තියෙනවා. පාද 6ම එතකොට එකිනෙකට සමානයි. ඒක ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණ 6ත් එකිනෙකට සමානයි. ඒක ඇතුලේ තියෙන බාහිර කෝණත් එකිනෙකට සමානයි. ඔන්න එහෙමනම් මම සවිධි ෂඩාශ්‍රයකට යන්නම්. පාද 6ක් තියෙනවා. පාද 6ම එකිනෙකට සමානයි. අභ්‍යන්තර කෝණ 6ත් එකිනෙකට සමානයි. බාහිර කෝණ පිහිටනවා. ඒවත් එකිනෙකට සමානයි. හරි. හරි. ඒ කාරණාව ඔයගොල්ලෝ තනිව කරමුද බලන්න. ඔයගොල්ලෝ හොයමුද බලන්න. අර කලින් කරපු වැඩේම තමයි. ඉස්සෙල්ලා හොයාගන්න අභ්‍යන්තර කෝණ ඔක්කොගෙම එකතුව කීයද කියලා. ඉතින් ෂඩාශ්‍රයක්නේ. පාද 6ක් තියෙනවනේ. පාද 6ක් තියෙනවා නම් ඒක ඇතුලේ ත්‍රිකෝණ තියෙනවා 4ක්. එහෙනම් ත්‍රිකෝණ 4ක් තියෙනවා කියන්නේ 180 4ක්. 720යි. ඒ අනුව ඉතින් අභ්‍යන්තර කෝණයක අගය හොයාගන්නත් බාහිර කෝණයක අගය හොයාගන්නත් ඔයාලට පුළුවන් වෙන්න ඕන. ටක්ගාල බලමු මේක තනිව කරන්න. හතරෙන් රූපේ සවිධි ෂඩාශ්‍රය. සවිධි ෂඩාශ්‍රය. ඒක තනිව කරමු බලන්න. හොඳයි. මුලින්ම දැන් අභ්‍යන්තර කෝණ වල එකතුව 720ක් ආවනේ. එහෙනම් එක අභ්‍යන්තර කෝණයක අගය හොයන්න 720 බෙදමු. ෂඩාශ්‍රය තුල කෝණ 6ක් තියෙන හින්දා 6න් ඒ අනුව 726 බෙදුවොත් ඒවි අංශක 120ක්. මෙන්න අභ්‍යන්තර කෝණ එකක අගය. අභ්‍යන්තර කෝණ එකක අගය අංශක 120යි. බාහිර කෝණයක අගය හොයන්න. බාහිර කෝණ සියල්ල අංශක 360යි. එකක හොයන්න ඕක 6න් බෙදමු. එහෙමනම් අංශක 60යි. මම කැමති මේ විදිය ඔළුවේ තියා ගන්නවා නම් අපිට පස්සේ ගණන් හදද්දි ඔයගලන්ට තේරෙන්නේ මම ඇයි එක එහෙම කිව්වේ කියලා. බාහිර කෝණ සියල්ලම 360 නම් එක බාහිර කෝණයක අගය හොයන්න. බාහිර කෝණ සියල්ල එකතුව තියෙන බාහිර කෝණ ගානෙන් බෙදන්න. හරි. ඔන්න මූලික දේ උච්චරයි ඇත්තටම මේ කියන කාරණේ තියෙන්නේ. තව එක කරුණක් තියෙනවා. ඒක ගමු මේ උදාහරණය තුල. ලියා ගන්න ප්‍රශ්නයක් වෙන්න මෙහෙම. මේ උදාහරණය තුල ඔන්න මම කියන අවසාන විශේෂ කාරණේ තියෙනවා. හරිද? එතන මේ පාඩමේ මෙච්චරයි. අභ්‍යන්තර කෝණ වල එකතුව හොයන්න දැනගන්න ඕන. හරිද? ඊට අමතරව බාහිර කෝණ සියල්ල එකතුව නම් කොහොමද 360යිනේ. ඊට අමතරව මෙන්න මේ කාරණය ඔළුවට තියාගන්න ඕනේ. මොකක්ද සවිධි බහුවශ්‍රයක් කියන්නේ? කොහොමද අපි සවිධි බහුවශ්‍රයක් ගත්තොත් ඒකේ අභ්‍යන්තර කෝණ එකක එහෙම නැත්නම් බාහිර කෝණ එකක අගය හොයන්නේ කියලා. හරි. දැන් මේ අවසාන කාරණේ මේ උදාහරණෙත් එක්ක අපි ඉගෙන ගමු. ලියාගමු මෙහෙම. එක්තරා සවිධි බහුවශ්‍රයක දන්නේ නැහැ මොකක්ද කියලා. එක්තරා සවිධි බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණයක ඒක වචන හරි අභ්‍යන්තර කෝණයක විශාලත්වය අංශක 150කි. අභ්‍යන්තර කෝණයක විශාලත්වය අංශක 150කි. අංශක 150කි. අංශක 150කි.
මෙම බහුවස්ත්‍රයේ කමා රෝමාංක 1 මෙම බහුවස්ත්‍රයේ කමා රෝමාංක 1 බාහිර කෝණයක රෝමාංක 1 බාහිර කෝණයක විශාලත්වය සොයන්න. බාහිර කෝණයක විශාලත්වය සොයන්න. බාහිර කෝණයක විශාලත්වය සොයන්න. ඔන්න රෝමාංක 1. හරි. රෝමාංක 2 බහුවස්ත්‍රයේ පාද ගණන සොයන්න. බහුවස්ත්‍රයේ පාද ගණන සොයන්න. රෝමාංක 3 බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. බහුවචන. අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. හොඳයි. මම පැහැදිලි කරලා ඉන්නම් කොහොමද මේක කරන්න කියලා. හර්ෂණී හරි. ප්‍රශාන්ති හරි. දැන් එහෙමනම් බලමු කොහොමද පළවෙනි ප්‍රශ්නේ ගන්න කියලා. මුල්ම ප්‍රශ්නේ අපෙන් අහලා තිබ්බා බාහිර කෝණයක විශාලත්වය කොච්චරක් වෙනවද කියලා. ඔව්. බාහිර කෝණයක විශාලත්වය කොහොමද හොයන්නේ? අපිට දීලා තිබ්බා අභ්‍යන්තර කෝණයක විශාලත්වය කීයද කියලා. අන්න දැන් අපෙන් අහනවා බාහිර කෝණයක විශාලත්වය කීයද කියලා. මොකද ළමයි හිතන්නේ? රෝමාංක 1ට අදාළ අභ්‍යන්තර කෝණයක විශාලත්වයනේ දීලා තිබ්බේ. ඒක ඇවිල්ලා 150යි. එහෙනම් බාහිර කෝණයක විශාලත්වය හොයන්න පුළුවනි. කොහොමද? අපි දන්නවා අභ්‍යන්තරයයි බාහිරයයි දෙකේම එකතුව 180. එන 180න් අභ්‍යන්තර කෝණ කොටස අයින් කරොත් ඉතිරි වෙන්නේ මොකක්ද? අන්න බාහිර කෝණය විශාල. ඒක එහෙමයි නේද? එහෙනම් කීයක් එන්න ඕනේද? අංශක 30. ඒක හැමෝටම පැහැදිලිනේ. අභ්‍යන්තර කෝණේ දුන්නොත් බාහිර කෝණේ හොයාගන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නේ කොහොමද අපි පාද ගණන හොයන්නේ කියන එක. අන්න ඕක තමයි අවසාන වශයෙන් කියලා දෙන්න දේ. ඕනෑම සවිධි බහුවස්ත්‍රයක. හැබැයි මේ වැඩේ කරන්න පුළුවන් මේ කියන සූත්‍රය යොදන්න පුළුවන් ඕනෑම සවිධි බහුවස්ත්‍රයකට විතරයි. සවිධි බහුවස්ත්‍රයක පාද ගණන හොයන්න තමයි මේ කියන කාරණේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. කොහොමද අපි පාද ගණන හොයාගන්නේ? සවිධි බහුවස්ත්‍රයේ පාද ගණන කොහොමද අපි හොයාගන්නේ කියන එක. දැන් හොඳට මම මේ කියන දේ ඔලුවට දාගන්න. මතක තියාගන්න මුකුත් අවශ්‍ය නැහැ. වෙන්නේ මොකද්ද කියන එක ඔළුවේ හරියට පැහැදිලි වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. අපි දන්නවා සවිධි කියන්නේ පාද සියල්ල සමානයි කෝණ සියල්ල එකිනෙකට සමානයි කියන එකනේ.
ඉතින් දැන් අපි හොයාගත්තා ඔය කියන සවිදි බහුවශ්‍රයේ එක බාහිර කෝණයක අගය කීයද කියලා. එක බාහිර කෝණයක අගය කීයද කියලා. එක බාහිර කෝණයක අගය කීයද? අංශක 30යි. එක බාහිර කෝණයක් අංශක 30යි. ඉතින් අපි තව දෙයක් දන්නවා. අපි දන්නවා ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ ඔක්කොගේම එකතුව කීයද කියලා. ඒක නියත අගයක්. ඒක වෙනස් වෙන්නේ නැති අගයක්. ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ ඔක්කොගේම එකතුව කීයද? 360. ඉතින් අනේ එක බාහිර කෝණයක් 30යිනේ. එහෙමනම් අපිට පුළුවන් නේද හොයාගන්න බාහිර කෝණ එකක් 30යි. එහෙනම් 30 ගොඩවල් කීයක් තියෙනවද අර කියන 360 පිරෙන්න? ඒ කියන්නේ බාහිර කෝණ කොච්චරක් ඔක්කොම තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් අනේ බාහිර කෝණ තියෙන ප්‍රමාණයටම පාදත් ඒ බහුවශ්‍රයට තියෙනව නේද? බාහිර කෝණ 3 නම් ඒ කියන්නේ පාදත් 3යි. ත්‍රිකෝණයක් කියන්නේ ඒකනේ. බාහිර කෝණ 4 නම් පාදත් 4යිනේ. බාහිර කෝණ 5 නම් පාදත් 5යිනේ. එහෙනම් අපි බලනවා බාහිර කෝණයකගේ දන්න හින්දා බාහිර කෝණ කොච්චරක් තියෙනවද කියලා. ඉතින් බාහිර කෝණ කොච්චරක් තියෙනවද කියන්නේ එම ප්‍රමාණයම පාදත් තියෙන්න ඕන. ඉතින් කොහොමද දැන් බාහිර කෝණ කීයක් තියෙනවද කියලා බලන්න. එක බාහිර කෝණයක් 30යි. බාහිර කෝණ ඔක්කොම ටික එකතු කරාම කීයක් එන්න ඕනේද? 360යි. බාහිර කෝණ ඔක්කොම ටික එකතු කරාම 360ක් එන්න ඕනේ. එහෙනම් මොකක්ද කරන්න ඕනේ? අංශක 360 බෙදන්න ඕනේ අපි බාහිර කෝණයක ඒක වචන අගය තුලින්. බාහිර කෝණයක අගය තුලින් අපි මොකද කරන්න ඕනේ? අංශක 360 බෙදන්න ඕනේ. අංශක 360 එක බාහිර කෝණයක අගයෙන් බෙදන්න ඕනේ. මේ වැඩේ මතක තියාගන්න නැවතත් යොදා ගන්න පුළුවන් වෙන්නේ සවිදි බහුවශ්‍ර වලට විතරයි. ඕනෑම බහුවශ්‍රයක නෙවෙයි සවිදි බහුවශ්‍රයක පාද ගණන හොයන්න විතරයි. එහෙනම් දැන් අපි දන්නවා එක බාහිර කෝණයක් අංශක 60යි කියලා නෙමෙයි අංශක 30යි කියලා. එහෙනම් වියදු බිඳුවර බිඳුව කැපෙනවා. 36 3ෙන් බෙදුවොත් පාද කීයක් ඒවිද? පාද 12ක් කියලා. ඔන්න පාද ගණන හොයන විදිය. හරිද? එක බාහිර කෝණයක අගය හොයා ගන්න ඕනේ මුලින්ම. එක බාහිර කෝණයක අගය දන්නවා නම් හරි ලේසියි. පාද ගණන හොයා ගන්න හරිම පුළුවන්. මොකද කරන්න ඕනේ? මුළු බාහිර කෝණවල එකතුව එක බාහිර කෝණයක අගයෙන් බෙදන්න. එතකොට එනවා බාහිර කෝණ කීයක් තිබ්බද කියලා. ඉතින් බාහිර කෝණ තියෙන ප්‍රමාණයටම පාදත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙමයි. ඒක තමයි මම කෙලින්ම පාද 12යි කියලා ගන්න පුළුවන් වෙනවා කියලා කිව්වේ. රෝමාංක 3 ක්‍රම ගොඩක් තියෙනවා. එහෙමනම් රෝමාංක 3 හදාගන්න. අවසාන ප්‍රශ්නෙට මම අහනවා මොකක්ද? අභ්‍යන්තර කෝණවල බහුවචනයක්. අභ්‍යන්තර කෝණ ඔක්කොගෙම එකතුව කීයක් වේවිද කියලා. අභ්‍යන්තර කෝණ ඔක්කොගෙම එකතුව කීයක් වේවිද කියලා. ඉතින් ළමයි එක ක්‍රමයක් තමයි පළවෙනි ක්‍රමය තමයි හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි දන්නවා එක බාහිර එක අභ්‍යන්තර කෝණයකගේ කීයද? 150යි කියලා දීලා තිබ්බනේ. අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද? පුළුවන් නම් කෙනෙක් කියන්න බලන්න. අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද? මේ කියන බහුවශ්‍රයට අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද? අන්න හරි. 12ක් තියෙනවා. ඒ කොහොමද එහෙම කියන්නේ? ඇයි යන්නේ අපි පාද ගන්න හොයාගත්තානේ. පාද 12ක් තියෙනවා කියන්නේ ඉතින් අභ්‍යන්තර කෝණ 12ක් තියෙනවා. ඉතින් අනේ එක අභ්‍යන්තර කෝණයක අංශක 150යි. එහෙනම් අභ්‍යන්තර කෝණ ඔක්කොගෙම බලන්න මොකද කරන්නේ? 150 12න් ගොඩ කරමු. එහෙමනම් කීයක් ඒවිද? අංශක 100. 1800ක් කියලා. ඒක නේද? ඒ වුණාට දොල්මිනි කියනවා වෙන විදියක් තියෙනවා අපි මේ විදියට කරමු කියලා. මොකද දෙවෙනි ක්‍රමයේ දොල්මිනි එහෙමනම්. මොකද දෙවෙනි ක්‍රමේ? එයාට කල්පනාවට එන්නේ නැහැ මේ ක්‍රමය. එයාට එන්නේ වෙන කල්පනාවක්. මොකද දෙවෙනි ක්‍රමේ එහෙමනම්. වෙන විදියක් තියෙනවා. එයා කල්පනා කරන්නේ ඒ විදියට. මොකද දෙවෙනි ක්‍රමේ එහෙම. තව කෙනෙක්ට හිතෙන්නේ අන්න ඒ ක්‍රමය. ඔව්. නැහැ. කොහොමද ඒක නේද? අන්න හරි. මොකක්ද කරන්න ඕනේ?
ඉතින් අනේ අපි රෝමාංක 2ේදී හොයාගත්තනේ පාද ගාන. ඉතින් පාද ගාන දන්නවනම් අපිට පුළුවන් නේ අභ්‍යන්තර කෝණ වල එකතු හොයන්න. ඒ කොහොමද? පාද ගාන 12යි කියන්නේ අනේ ඕක ඇතුලේ ත්‍රිකෝණ කීයක් හදන්න පුළුවන්? ත්‍රිකෝණ කීයක් හොයන්න ඕනද? භාෂි මං කියන්නේ වෙන කතාවක්. පාද ගාන 12යිනේ. එහෙනම් ත්‍රිකෝණ ගාන කීයක් තියෙන්න ඕනද ඕක ඇතුලේ? දැන් හිතන්න ඕනේ අර මුලින් ඉගෙන ගත්ත ඔක්කොම දේවල් ටික එනවා මේකෙදි. පාද ගාන 12 නම් ත්‍රිකෝණ කෝණ නෙවෙයි ත්‍රිකෝණ කීයක් තියෙනවද? ත්‍රිකෝණ 10ක් තියෙන්න ඕන නේද? එහෙනම් මොකද අනිත් ක්‍රමය? පාද ගාන 12න් දෙකක් අඩු කරමු. එතකොට එනවා නේද ත්‍රිකෝණ ගාන. ත්‍රිකෝණ කීයක් එනවද එතකොට? ත්‍රිකෝණ 10ක් එනවා. එහෙනම් දැන් මොකද කරන්න තියෙන්නේ? එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180යි නේද? එහෙනම් ත්‍රිකෝණ 10ක බලන්න. 180ෙන් ගුණ කරමු. එහෙනම් 10යි පාද ගානෙන් දෙකක් අඩු කරාම ඒක එහෙමනම් 180ෙන් ගුණ කරොත් 1800ක් එයි. මොකද්ද ළමයි ලේසි ක්‍රමේ පළවෙනි ක්‍රමේද දෙවෙනි ක්‍රමේද? මොකද්ද ලේසි ක්‍රමේ? කැමැත්තක් එක්ක ඕගලන්ට කැමැත්තක් කරන්න පුළුවන්. එක්ක පාද ගාන 90 ත්‍රිකෝණ ගාන හොයලා අභ්‍යන්තර කෝණ වල විශාලත්වය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් පාද ගාන දන්නවා කියන්නේ ඒක ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණ ගානත් එම ප්‍රමාණයමයි. එක අභ්‍යන්තර කෝණයකගේ දුන්නට පස්සේ ඒකේ ගානින් වැඩි කරන්නයි ගුණ කරන්නයි. හරි නේද? කැමැත්ත. ඔන්නම ක්‍රම දෙකම කිව්වා. ඕගොල්ලෝ නැත්තම් පටලවා ගන්න හින්දා. ඒ මොකද සමහරක් ගණන් කරද්දී ඕගොල්ලෝ කල්පනා කරා වෙයි මෙහෙම කරන්නේ නැත්තේ. මම ඕක නොකියුවා. ඒකයි මම මෙතනදී ওই ක්‍රම දෙකම කිව්වේ. හරිද? හරි. ඕකක් දාගමු ටක් ගාලා. දුල්මිනි හරිද? වාෂි හරිද? කිව්ව කාරණේ. හරි අපි නැවත හම්බ වෙනවා හෙට නෙමෙයි අනිද්දාට. හරි අනිද්දාට බලාපොරොත්තු වෙනවා තවත් පොඩි පාඩමක් ඉක්මනට ඉවර කරන්න පුළුවන්. හැබැයි ටිකක් වැදගත් පසුකාලීන වැදගත් ලබන අවුරුද්දේ වැදගත්. බීජීය භාග කොටස ඔයගොල්ලොත් එක ආරම්භ කරන්න. හරි. අපේ ඊළඟ පාඩම විදියට බීජීය භාග. ඊට අමතරව මට සෙකන්ඩ් ටර්ම් එකේ ඉතිරි වුණා ප්‍රස්ථාර පාඩම සහ ත්‍රිකෝණයක කෝණ පාඩම. සහ මූලික පත වර්ග පිළිබඳව. එතන මට මතකයි තව පාඩම් 3ක් තියෙනවා කියලා. ඊට අමතරව තව ප්‍රධාන පාඩම් දෙකක් පරිමාණ රූප ඒත් එක්කම අපිට තියෙනවා මොනවාද දත්ත පාඩම වැදගත්ම පාඩම දත්තාර්ථකථනයේ පාඩම. හරි තව පාඩම් ප්‍රධාන වශයෙන් 5ක් විතර තියෙනවා. ඒ ටික ඊළඟ සති දෙක තුන ඇතුළත කොහොම හරි ඉවර කරගන්න ඕනේ. ඒ කියන්නේ දෙසැම්බර් මාසෙත් අපිට කොහොම හරි වැඩ ටික ඉවර කරන්න වෙනවා. ජනවාරි මාසේ මුල ඉඳලා තමයි ග්‍රේඩ් 10 වැඩ ටික පටන් ගන්න හදන්නේ. හරිද? කොහොමත් ලබන මාසේ තුන්වෙනි සතිය වෙනකොට ඔයගලන්ට මම ටෙස්ට් එකක් ක්ලාස් එක කරලා තියන්න. හරිද? ඒක කරන්න. ඉස්කෝලේ පටන් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ගොඩක් විට පටන් ගන්න පුළුවන් වෙන කතාවක් තියෙනවා. ඒක ඉතින් දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. හරිද? ඒ නිසා 9 වසරට අදාළ වැඩ ටික කොහොම හරි දෙසැම්බර් මාසේ ඉවර වෙද්දි කරලා පේපර් එකක් කරලා ඒකත් අපි සාකච්ඡා කරන්න ඕනේ. හරි ජනවාරි පළවෙනි සතියේ සිට අපිට 10 වසර වැඩ ටික පටන් ගන්න පුළුවන්. කොහොම වෙයිද දන්නේ නැහැ. හරිද? පන්තිය තුලද එහෙම නැත්නම් ඔන්ලයින් පන්තිය තුලද දන්නේ. අපි එන විදිහකට මුණ දෙමු මොකක් හරි කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මේ අවුරුද්දේ සමහර විට ඉස්කෝලේ යන්නේ නැතුවම ඉන්නත් වේවි ඔයගලන්ට දෙසැම්බරුත් ඉස්කෝලේ ගියේ නැත්තම්. හරිද? අපි පයිතගරස් සම්බන්ධයෙන් කතා කරේ නැද්ද? එහෙමද? මම පයිතගරස් සම්බන්ධයෙන් කතා කරා නේද? කටි අපි පයිතගරස් සම්බන්ධයෙන් කරේ නැද්ද? පයිතගරස් සම්බන්ධයෙන් කරේ නෑලු. ඔව්ද? හරි. මතකයි. ඕසිස් එකේ කට්ටියට කරන්න බැරි වුණා. අපි අනිත් කට්ටිය කරා. හරි. මතකයි. හරි. මම ඒක නැවත කරන්නම්. හරි. ඒ පාඩම මම නැවත කරන්නම්. හරි අපේ සීට්ස් එකේ කට්ටියට කරා. ඒගොල්ලෝ සතියක් කලින් ගියපු හින්දා කරා අරගලන්ට කරන්න බැරි වුණා. හරි. හොඳයි. මම ඒකත් මතක තියාගෙන ඉන්නම්. මේකත් කරන්නම්. හරි. ඒක ලොකු පාඩමක් නෙමෙයි. මේක පොඩි පාඩමක්. ඒකත් මම කරන්නම්. හරි. ලබන අඟහරුවාදට බීජීය භාග ටික සූදානම් කරමු. ඉවරයක් කරන්න තව පොඩි පාඩමක් අංගලි ඉවර කරන්න පුළුවන්. මේ අභ්‍යාස දෙක ඔයගොල්ලෝ කරලා තියන්න 25යි 2යි 25යි 3යි. මම දුන්න ටියුට් එකේ කෙටි ප්‍රශ්න ටික ආරම්භ කරලා තියෙනවා.
මම හිතුවේ ටියුට් එකේ වැඩේ කරන්න කලින් ටක් ගාලා ටියුට් එකේ අපිට කරගන්න පුළුවන් වෙන අචුපතේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ හින්දා ටක් ගාලා අචුපතේ වැඩ ටික ඉක්මනට ඊළඟ දවස් ටිකේදී කරගෙන යනවා. ඒ නිසා කරුණාකර අඟහරුවාද පන්තියට බ්‍රහස්පතින්ද කොහොමත් අපේ තියෙන වෙලාව ඒ වෙලාවල් දෙකට කොහොම හරි සම්බන්ධ වෙන්න. හරි මම හිතනවා කරදරයක් නොවේ කියලා සතියට දවස් 3ක් පන්තිය දාන එක කොහොම හරි වැඩ ටික ඉවර කරගන්න ඕනේ. මම ඉතින් උත්සාහ කරා මම බැලුවේ කොහොම හරි තියාගෙන පන්තියේ තුලම මේ වැඩේ කරවන්න. ඒ නිසා තමයි එක දවස් ඇදගෙන ආවේ. නමුත් මට දැන් හිතන විදිහට අපිට ලබන මාසෙත් මේ විදිහට කරන්න වෙයි වගේ. ඒ නිසා තමයි ඉතින් බැලුවේ එන කට්ටියට හරි වැඩ ටික ඉවර කරලා දෙන්න ඕනේ. හින්දා ටක් ගාලා වැඩ ටික ඉවර කරන්න දවස් 3ක් හරි දාලා. ඒ නිසා කරදරයක් නැතුව ඇති, මාව වදයක් වෙලා නැතුව ඇති කියලා මම හිතනවා. ඕගලගේ හොඳටයි කරන්නේ කොහොම හරි වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ඕනේ. හරි ඒ නිසා වෙලාව ගැන හිතන්නත් එපා, නිදිමත ගැන හිතන්නත් එපා. කොහොම හරි වැඩ ටික අපි ඉවර කරගමු. හරිද? හරි දැන් කටියට ඔක්කොම අල්ලට නිදිමත ඇති. හරි. හරි නම් වැඩේ අදට මම නතර කරන්නම්. අඟහරුවාද කොහොම හරි පන්තියට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. මම දන්නවා අනිත් පන්ති ඔක්කොම තියෙනවා ඇති. මොකක් හරි ප්‍රශ්න තියෙනවා ඇති. කොහොම හරි පන්තියට සම්බන්ධ වෙන්න බලන්න. බැරිම නම් විතරක් රෙකෝඩින් එක බලන්න. හරිද? 25/2 25/3 අචුපතේ වැඩ ටික ඉවර කරන්න. හරිද? එන වැඩේ අද නතර කරන්නම්. හරි. එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොමලට. ආයුබෝවන් නියම. උත්සන්නයි කොහොමද?